පති කුලයට යනවා කියන්නේ ස්වාමියා ළඟට යනවා බිරිඳ. පති කියන්නේ ස්වාමියා. කුල කියන්නේ නිවස. මේ කුල සූත්‍රයේ හුදෙක් නිවසකට පමණක් නෙමෙයි, ගිහි ජීවිතයට පමණක් නෙමෙයි, රටක රාජ්‍යයට පවා වැදගත් වෙන වටිනා සූත්‍ර දේශනාවක්. එතකොට ඔබ අවශ්‍යතාවන්ට වඩා ඔබ ආශාවන්ට මූලිකත්වය දීලා තියෙනවා. අවශ්‍යතාවන්ට වඩා ආශාවන්ට මූලිකත්වය දුන්නට පස්සේ මොකද වෙන්නේ? තමන්ගේ ජීවිතේ සැනසෙල්ලේ පවත්වා ගන්න බැරි වෙනවා. නට්ටංග වේසන්ති, විනාශ වෙච්ච දේවල් අවබෝධ කරගන්නවා. ජින්නම් පටිසංකරන්ති, දිරාගී දේවල් ප්‍රතිසංස්කරණය කරන. ඔබේ ශරීරය වුණත් ඔබට එහෙමයි. පින්නතුනි, පුද්ගලයෙකුට බලාපොරොත්තු වැඩි නම් බලාපොරොත්තු වැඩි වෙන තරමට ඒ පුද්ගලයාගේ අතෘප්තිය වැඩි. අතෘප්තිය වැඩි කියලා කියන්නේ සැනසෙල්ල අඩුයි කියන එකයි. මෙලොව එළිය දැකලා තමන්ගේ ජීවිතය සාරවත් මගක පෙරට ගෙනහිල්ලා විවාහ ප්‍රාප්ත වී දයාබර බිරිඳකසේ තමන්ගේ යුතුයකම මැනවින් ඉටු කරලා වාසනාවන්ත පින්බර දරුවන් බිහි කරලා ඒ දරුවන් වටිනා මාර්ගයක යොමු කරලා ඔවුන්ට උතුම් මාර්ගෝපදේශයන් ලබා දීලා තමන්ගේ උතුම් ජීවිතයෙන් සමුගත් ආදරණීය මාතාවකට, දයාබර බිරිඳකට පුණ්‍යානුමෝදනා කිරීමටයි සුනේත්‍රා මහාදේවී මහපිරිවෙන් විහාරස්ථානයේ මහෝත්තම ධර්මදේශනාවකට පරිසරය සැකසී තිබෙන්නේ. 2021 අගෝස්තු 24 වෙනිදා අප අතරින් සදහටම වෙන් වූ විජිතා කරුණාතිලක මහත්මිය, ඒ දයාබර මාතාවගේ තෙමස් පූර්ණ පින්කම වෙනුවෙනුයි සුනේත්‍රා මහාදේවී පිරිවෙන් විහාරයේ මේ සුමధుර ධර්මදේශනාව පැවැත්වෙන්නේ. මේ ධර්මදේශනාවට දායකත්වය සලසන්නේ තමන්ගේ දයාබර මෑණියන් සිහි කරමින් මනෝජි දියණිය, ප්‍රවීන් පුතණුවන්, සිඟිති දියණිය දුලිති, උදේශ් පුතණුවන් සහ විමලසිරි රණවක දයාබර ස්වාමි පුරුෂයාණන් විසින් විජිතා කරුණාතිලක මහත්මියට පුණ්‍යානුමෝදනා කරමින් පැවැත්වෙන තෙමස් පූර්ණ ධර්මදේශනාව පැවැත්වීමට නමස්කාර පූර්වක ආරාධනය ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මහාචාර්ය පැපිලියාන සුනේත්‍රා මහාදේවී පිරිවෙන් විහාරාධිපති අති ගෞරවනීය මැදගොඩ අභයතිස්ස මාහිමියන් වහන්සේට සාදු සාදු සාදු. समन्त चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस् सुनन्तु सग्ग मोक्खदं धम्मස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. යානිකානිචි භික්කවේ කුලානි භෝගේසු මහන්තං පත්තානි චිරට්ඨිතිකානි භවන්ති සබ්බානි තානි චතුහිඨානේහි ඒතේ සංවා අඤ්ඤතරේන කතමේහි චතුහි
නට්ඨංගවේ සන්ති ජින්නං පටිසංකරොන්ති පරිමිත භෝජනා හොන්ති සීලවන්තං ඉත්තිං වා පුරිසං වා ආධිපච්චේ ඨපෙන්ති ශ්‍රද්ධා බුද්ධි සම්පන්න කාරුණික වාසනාවන්ත පින්වත්නි, අද ධම්මස්සවන කාලෝ YouTube නාලිකාව ඔස්සේ පින්වත් ඔබ බලාපොරොත්තු වන්නේ ලෞතුරා අමාමේනී බුදු පියාණන් වහන්සේ දේශනා කළ උතුම් බණපදයක් ශ්‍රවණය කරන්න. මේ ධර්ම දේශනාව සිද්ධ කරන්නේ මනෝජි දුව, ප්‍රවීන් පුතා, එවැගේම දුලිති සිඟිති දියණිය, උදේශ් පුතා සහ විමලසිරි රණවක දයාබර ස්වාමි පුරුෂයා තමයි මේ පින්කම සඳහා විශේෂ දායකත්වයේ සපයලා ඔබ හැම දිනෙටම මේ ධර්ම ශ්‍රවණය සඳහා අවකාශ සලසා දෙන්නේ. එහිදී විජිතා කරුණාතිලක ආදරණීය මෑණියන්ට සසර ගමන සුවපත් වේවා, එය ප්‍රාර්ථනීය බෝධියකින් අමා මහ නිවනින් සැනසීමම උදා කර ගනීවා කියන උතුම් ප්‍රාර්ථනාව ඇතිව ධර්ම ශ්‍රවණය කරන්න, ධර්ම ශ්‍රවණයෙන් ලැබෙන උතුම් කුසල ශක්තිය ඔබ අප හැම දිනාටම මෙලව යහපත, පරලෝ යහපත, උතුම් නිවන් සුව පිණිසම හේතු වාසනා වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරගෙන කවුරුත් ධර්ම ශ්‍රවණය සඳහා සූදානම් වෙන්න. කාරුණික පින්වත්නි, අද අපේ ධර්ම දේශනාව සඳහා අපි මාතෘකා කරගත්තේ ලෞතුරා බුදුරජාණන් වහන්සේ කෙනෙකුගේ ගිහි ජීවිතය අර්ථවත් කර ගැනීම සඳහා දේශනා කළ වැදගත් සූත්‍රයක්. අංගුත්තර නිකායේ චතුක්ක නිපාතේ එන කුල සූත්‍රය තමයි අපේ මාතෘකාව හැටියට අපි තබා ගත්තේ. මේ කුල සූත්‍රයේ හුදෙක් නිවසකට පමණක් නෙවෙයි, ගිහි ජීවිතයට පමණක් නෙවෙයි, රටක රාජ්‍යයට පවා වැදගත් වෙන, ජීවිතය සකස් කර ගැනීම සඳහා ඕනෑම පුද්ගලයෙකුට උපයෝගී කරගන්න පුළුවන් වටිනා සූත්‍ර දේශනාවක්. මේ සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා යම්කිසි පුද්ගලයෙකුට, පවුලකට කිසියම් ධනස්කන්ධයක් ලැබුණොත් මේ ධනස්කන්ධයේ දිගට පවත්වාගෙන යන්නත්, ආරක්ෂා කරගන්න, වැඩි දියුණු කරගන්න කාරණා 4ක් තියෙන්න ඕන කියලා. මේ කාරණා 4 එකිනෙකට අරගත්තොත් පුදුමාකාර වැදගත්කමක් දක්වන බව ඔබට පෙනේ ඔබේ ජීවිතේටත්. ඒකෙදි පළවෙනි කාරණාව හැටියට බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ නට්ඨං ගවේ සම්ති. නට්ඨං ගවේ සම්ති කියලා කියන්නේ, නට්ඨ කියලා කියන්නේ නෂ්ට කියන වචනේ ඔබ දන්නවා. නෂ්ටාවශේෂ, නෂ්ටප්‍රාය වගේ වචන අහලා තියෙනවා. නැති වෙච්ච, විනාශ වෙච්ච, එහෙමත් නැත්නම් දිරා ගිය තැන් තියෙනවනේ යම්කිසි නිවසක හෝ ආයතනයක හෝ. ඒ දේවල් තමන් හොයලා බලන්න ඕනේ. නිදසුනක් හැටියට ඔබ ඔබේ වාහනය, ඒක කුඩා පාපැදියක් වෙන්න පුළුවන්, එහෙමත් නැත්නම් යතුරු පැදියක් වෙන්න පුළුවන්, ත්‍රිවීල් රථයක් වෙන්න පුළුවන්, කාර් එකක් වෙන්න පුළුවන්, ගුවන් යානයක් වෙන්න පුළුවන්. ඔබ ඔබේ යානය, ඔබගේ වාහනය, පාපැදිය යම් කිසි ගමනක් යන්න සූදානම් වෙලා හොඳට පරීක්ෂා කරලා බලනවා මේකේ හුලං ගිහිල්ලාද, එහෙමත් නැත්නම් මේකේ යම් යම් කොටස් ගෙවිලාද, මොනවද මේකේ විනාශ වෙලා තියෙන්නේ කියලා. ඒ විනාශ වෙච්ච දේවල්, කැඩිච්ච බිඳිච්ච දේවල් ගවේෂණය කරනවයි කියන එක ඉතා වැදගත් ඔබගේ ජීවිතේ ඔබට සාර්ථකත්වය ළඟා කරගන්න. ඔබේ නිවස ගත්තත් එහෙමයි. ඔබට බලන්න සිද්ධ වෙන ඔබේ වහලේ සිදුරු වෙච්ච තැන් තියෙනවාද? දිරාපු තැන් තියෙනවාද? දොරවල් වල යතුරු ගැලවිලාද, කැඩිලාද? එහෙමත් නැත්නම් විදුලි බල්බ ඒවා දෙවිලා ගිහිල්ලාද?
ඒ විදිහට නට්ටං ගවේ සම්ති කියලා කියන්නේ පින්නතුනි තමන්ගේ නිවසේ එහෙම නැත්නම් තමන්ගේ ආයතනේ දුර්වල වෙච්ච විනාශ වෙච්ච දේවල් ගවේෂණය කරන්න ඕනේ. ඔබ වාහනේ ගත්තොත් ඔබේ වාහනේ ඔබ දන්නවා ෂේ වෙච්ච යම් කොටස් තියෙනවා. ඒ ෂේ වෙච්ච කොටස් දිහා බලන්න ඕනේ මොනවද මේක ෂේ වෙලා තියෙන්නේ. ඒක පළවෙනි කාරණාව. ඒක නොකරනවා නම් කෙනෙක්ගේ නිවසක්, කෙනෙක්ගේ ආර්ථිකයක්, කෙනෙක්ගේ යාන වාහනයක්වත් සුදුසු පරිදි තියාගන්න බෑ. රටක් ගත්තත් එහෙමයි. රටක ජනනායකයෝ, පාලකයෝ තමන්ගේ මොනවද බිඳ වැටිලා තියෙන දේවල් අපි ගත්තොත් එහෙම මේක අධ්‍යාපනය හා සම්බන්ධයෙන් ගත්තොත් අධ්‍යාපනයේ මොනවද බිඳ වැටිලා තියෙන තැන්? නට්ටං ගවේ සම්ති. මොනවද ආර්ථිකයේ මොන ඉසවුද කඩා වැටිලා තියෙන්නේ? එහෙම නැත්නම් අපේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ මොන වගේ කොටස්ද බිඳ වැටිලා තියෙන්නේ, කැඩිලා බිඳිලා ගිහිල්ලා තියෙන්නේ, දුර්වල වෙලා තියෙන්නේ? ඒ විදිහට හොයලා බැලුවොත් තමයි ඔහුට පුළුවන්කම තියෙන්නේ ඒ සකස් කරගන්න. ගොවියෙක් බලන්න. ගොවියට වුණත් තමන්ගේ ගොවි පොලේ අපි දන්නවා අපේ අම්මලා ඉස්සර ගොවිතැන් කරද්දී කුඹුරු ගොවිතැනේ අවසාන වශයෙන් කුඹුරු හිටෙව්වට පස්සේ පාළු හිටවුණා කියලා කොටසක් තියෙනවා. ආපහු නැවත ගිහිල්ලා අඩුපාඩු ටික සකස් කරනවා. නට්ටං ගවේ සම්ති. මොනවද මේකේ විනාශ වෙලා තියෙන්නේ, දුර්වල වෙලා තියෙන්නේ කියන දේවල් පිළිබඳව අවධානය යොමු කිරීම වැදගත්. ඒක පළවෙනි කාරණාව හැටියටයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. කිසියම් කෙනෙක් ඒ තමන් විනාශ ස්වභාවයට පත්වෙච්ච දේවල් පිළිබඳ අවධානය යොමු කිරීම. ඒ වගේම දෙවෙනි කාරණාව හැටියට බුදුහාමුදුරුවෝ දේශනා කරනවා ජින්නම් පටිසංකරන්ති කියලා. දැන් නෂ්ටප්‍රාය වෙච්ච දේවල් හොයාගන්නවා වගේම නෂ්ටප්‍රාය වෙච්ච දේවල් දැනගන්නවා වගේම දිරාගිය දේවල් ජින්නම් පටිසංකරන්ති. දිරපු දේවල් ප්‍රතිසංස්කරණය කරන්නත් ඔහු කල්පනා කරන්න ඕනේ, කටයුතු කරන්න ඕනේ. ඔබ හිතන්න කිසියම් වාහනයක දිරාගිය කොටස් ප්‍රතිසංස්කරණය කරේ නැත්තම් මොකද වෙන්නේ? එය අනතුරු ඇති කරන හේතුවක් වෙනවා. එවං කිසියම් කෙනෙකුගේ ආර්ථිකයක තමන්ගේ ගොඩනැගිලා තියෙන දේවල් වල යම් තැන් බිඳ වැටෙනවා නම් ව්‍යාපාරිකයෙක් මොකද කරන්න ඕනේ? තමන්ගේ දිරාගිය කොටස් එහෙමත් නැත්නම් තමන්ගේ මේ වන විට කිසියම් ආකාරයකට දුර්වල වෙලා තියෙන දේවල් අවධානයට යොමු කරන්න ඕනේ. ඒකට කියන්නේ ජින්නම් පටිසංකරති. නිවසක් වුණත් එහෙමයි. නිවසක ප්‍රතිසංස්කරණය කරන්න. දැන් වහල හිල් වෙලා වතුර එනවනම් වතුර වැහෙනවනම් ජින්නම් පටිසංකරති. මේ දිරාගිය දේවල් ප්‍රතිසංස්කරණය කරන්න කටයුතු කළේ නැත්තම් මේ නිවසම විනාශ ස්වභාවයට පත් වෙනවා. නැවක් අරගෙන බලන්න, නැවේ සිදුරක් තියෙනවා. මේ සිදුර ඒ විදිහටම පවත්වාගෙන ගියොත් වතුර පිරීලා නැවම ගිලිලා යන්න පුළුවන්. ඒ නිසා ඒ ප්‍රතිසංස්කරණය කරන්න ඕන බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ පළවෙනි කාරණාව නට්ටං ගවේ සම්ති. විනාශ වෙච්ච දේවල් අවබෝධ කරගන්නවා. ජින්නම් පටිසංකරන්ති. දිරාගිය දේවල් ප්‍රතිසංස්කරණය කරන. ඔබේ ශරීරය වුණත් ඔබට එහෙමයි. ඔබේ ශරීරය යම් අවස්ථාවකදී ඔබ ලෙඩ රෝගයකට පත් වෙලා තියෙනවා. ඒ ප්‍රතිසංස්කරණය කරගන්න ඕනේ. බුදුහාමුදුරුවෝ භික්ෂුන් වහන්සේලාට දේශනා කළා වචනයක් ඛණ්ඩ පුල්ල පටිසංකරණ. කැඩුණු බිඳුණු තැන් ප්‍රතිසංස්කරණය කරගෙන මේක අපිට හොඳටම පේන තැනක් තමයි බුදු පරිනිර්වාණයෙන් පස්සේ භික්ෂුන් වහන්සේලා සාකච්ඡා කරගන්නවා මේ ශාසනය තවදුරටත් ජීවමානයි. ඒ නිසා මේ ශාස්ත්‍රුන් වහන්සේ පිරිනුවම් පෑවයි කියලා මේ ශාසනය අබලන් වෙන්න දෙන්න බෑ. ඒ නිසා හැම හාමුදුරු කෙනෙක්ම එකතු වෙලා බුදුහාමුදුරුවෝ පිරිනුවම් පාන්නේ ඔබ දන්නවා වෙසක් පුර 15ක් පොහොය දවසේ. ඊළඟට ඇසළ පුර 15ක් පොහොය දක්වා කාලය, වස් සමාදන් වීම දක්වා කාලය උන්වහන්සේලා මොකද කියන්නේ? ඛණ්ඩ පුල්ල පටිසංකරණය. විහාරවල කැඩුණු බිඳුණු තැන් ප්‍රතිසංස්කරණය කරගන්න එක. ඒක බුදුරජාණන් වහන්සේගේ දේශනාව. ඒ තුළ තියෙන්නේ ජින්නම් පටිසංකරන්ති. දිරාගිය දේවල් ප්‍රතිසංස්කරණය කරනවා.
ඊළඟට තුන්වෙනි කාරණාව හැටියට බුදුහාමුදුරුවෝ පෙන්නනවා පරිමිත භෝජනා හොಂತಿ. පරිමිත භෝජනා. පමණට ආහාර අනුභව කරන්න. ආහාර විතරක් නෙමෙයි. පරිභෝජනය ඕනම දෙයක්. අපි රටක් හැටියට ගත්තොත් අපේ රටේ අනවශ්‍ය වියදම් කපලා දැම්මේ නැත්තම් රටක් හැටියට අපි බින්ද වැටෙන එක අහන්න දෙයක් නෑ. ලෝකේ ඕනම කෙනෙක් අත්දකින දෙයක්. පහුගිය කාලේ මම දැක්කා නවසීලන්තේ අග්‍රාමාත්‍යතුමිය. එතුමිය තමන්ගේ ජනතාවට බොහොම රළු විදිහට ප්‍රකාශයක් කළා. එතුමිය ජනතාවට ආදරයට මේ කියන්නේ. එතුමිය කියනවා මගේ රටේ ඉන්නවා සමහර අඥාන මිනිස්සු. ඒ මිනිස්සු කිලෝමීටරයක් දෙකක් යන්නත් වාහනේ ස්ටාර්ට් කරනවා. කිලෝමීටරයක් දෙකක් යන්න කාර් එක ස්ටාර්ට් කරන්න ඕනේ නැහැ. ඒ වෙනුවෙන් බයිසිකලේ පාවිච්චි කරන්න. පාපැදිය පාවිච්චි කරන්න. නැත්තම් පයින් ගමන් කරන්න කටයුතු කරන්න. ඒක මේ පරිසරය ආරක්ෂා වෙන්න. ඒ වගේම තමන්ගේ සෞඛ්‍ය ආරක්ෂා වෙන්න හේතු වෙනවා. ඔබත් දැකලා ඇති. ඔබේ කාර්යාලයේ සමහර වෙලාවට සටහන් කරලා තියෙනවා එක තට්ටුවක් නගින්න නම් මේ විදුලි සෝපානය පාවිච්චි කරන්න එපා. ඒ වෙනුවට පියගැට පෙළ පාවිච්චි කරන්න කියලා. ඇයි ඒ? එක පැත්තකින් ඔබගේ සෞඛ්‍ය ආරක්ෂා වෙනවා. අනිත් පැත්තෙන් විදුලිය ආරක්ෂා වෙනවා. ඒ විදිහට ඔබට විශාල ප්‍රතිලාභ ඒ හරහා ලබා ගන්න පුළුවන්කම තියෙනවා. බුදුරජාණන් වහන්සේගේ දේශනාව තියෙන්නේ තමන් පරිමිත භෝජන හොಂತಿ. තමන් පමණ දන ආහාර වේවා පරිහරණය කරන දේවල් වේවා පරිහරණය කරන්න ඕනේ අනුභව කරන්න ඕනේ. ධර්මයේ පැහැදිලි කරන්නේ පුද්ගලයාගේ ජීවිතයට අවශ්‍ය කරන අවශ්‍යතා පමණක් පිළිබඳව අවධානය යොමු කරලා කටයුතු කරන්න. එතනදී පුද්ගලයාට තමන්ගේ අවශ්‍ය දේ අනවශ්‍ය දේ තෝරා ගැනීමේ වගකීම තියෙනවා. ධර්මයේ පැහැදිලි කරන්නේ අවශ්‍ය දේ අනවශ්‍ය දේ කොහොමද තෝරගන්නේ කියන එක. ඒකදී බුදුහාමුදුරුවෝ පැහැදිලි කරනවා කෙනෙකුට තියෙන්න පුළුවන් ජීවිතයේ මූලික අවශ්‍යතා 4යි. ඒ මොනවද? දැන් භික්ෂුවකට ගත්තොත් චීවර, පිණ්ඩපාත, සේනාසන, ගිලාන ප්‍රත්‍ය. මේකට කියන්නේ චතුපච්චය. ඒතර භික්ෂුවකට ජීවත් වෙන්න පුළුවන් නම් චීවරය කියන්නේ ඇඳුම්, පිණ්ඩපාතය කියන්නේ ආහාර, ගිලාන ප්‍රත්‍ය කියලා කියන්නේ තමන්ගේ ලෙඩ දුකට පාවිච්චි කරන්න යොදා ගන්න බෙහෙත්, සේනාසන කියන්නේ ආවාසය, ඉන්න තැන. එතන මේ 4 කාරණාවෙන් සන්තෝෂ වෙන්න පුළුවන් නම්, පවතින්න පුළුවන් නම්, ජීවිත පැවැත්ම අවධාරණය කරගන්න පුළුවන් නම්, ගිහියෙකුටත් මේ කාරණා 4 තුලින් තමන්ගේ ජීවිත පැවැත්ම සකස් කරගන්න පුළුවන් පින්නතුනි. හැබැයි ගැටලුව තියෙන්නේ මේකේ ගිහියන්ට ඇඳුම් වල විවිධාකාර තත්ත්වයන් පිළිබඳව සලකා ගන්නවා. ඇතැම් වෙලාවට ඇඳුමේ වටිනාකම ගැන හිතනවා. කොච්චර වටින ඇඳුමක්ද මම අඳින්නේ. ඊළඟට ඇඳුමේ සන්නාමේ පිළිබඳව සැලකිලිමත් වෙනවා. මොකක්ද මගේ ඇඳුමේ බ්‍රෑන්ඩ් එක? ඒ වගේම ඇඳුමේ අසාමාන්‍ය බව අනිත් අයත් එක්ක සංසන්දනය වෙනවා. වෙන අයට වඩා වෙනස් ඇඳුම් මම අඳින්නේ. එමත් නැත්තම් මගේ ඇඳුමට සම කරන්න පුළුවන් තවත් ඇඳුමක් නැහැ. මේක බොහොම අසාමාන්‍ය විලාසිතාවක්, අපි කියන්නේ අන්කොමන් කියලා. එදින මේ ඇඳුම පිළිබඳව විවිධාකාර මාන්නයන් ගොඩනගාගෙන ඒ දේවල් වලට අපි ගොඩක් වියදම් කරනවා. කමක් නැහැ, ලස්සනට අඳින එක හොඳයි. හැබැයි ඒ වුණාට ඒ ඇඳුම නිසා ඒ ඇඳුමේ තිබෙන විවිධාකාර විශේෂත්වයන් වෙනුවෙන් සමහර උදවිය Tamanට දරන්න බැරි තරම් ජීවිතේ වියදම් කරලා ඒක Tamanට අසහනයක් බවට පත් කරගන්නවා. ආහාර උනත් එහෙමයි. භික්ෂුන් වහන්සේලාට ගත්තොත් පින්ඩියාලෝප භෝජනං නිස්සාය පබ්බජ්ජා. පැවිද්ද තියෙන්නේ පින්නතුනේ පින්ඩපාත ආහාරයේ මත යැපෙන එකක් හැටියටයි. එතකොට භික්ෂුවකට
කවුරුන් හෝ දෙන පිණ්ඩපාත ආහාරයෙන් යැපෙන්න පුළුවන්. ඒක ලුණු වැඩිද මදිද? රස වැඩිද අඩුද? එහෙමත් නැත්නම් රස්නේද නිවිලද කියන එකක් භික්ෂුවකට හිතන්න බෑ. ඒ විදිහට බුදුහාමුදුරුවෝ භික්ෂුන් වහන්සේලාට දේශනා කරන්නේ තමන් වහන්සේලාගේ පැවැත්ම පිණ්ඩපාත භෝජනයේ තුල තෘප්තිමත් වන ජීවිතයක් බවට පත් කරගන්න. හැබැයි ඉතින් අතිරේක ලාභ හැටියට නොඑක් ලැබෙන ආහාර පාන වඩම්මල දෙන දේවල්, ගෙනල්ලා දෙන දේවල්, සලාක දාන මේවා පිළිගන්න පුළුවන්කම තියෙනවා. හැබැයි අර මූලික අවශ්‍යතාව පිණ්ඩපාතයෙන් යැපෙන එක. දැන් ගිහියෙක් ගත්තොත් ගිහියෙකුත් භික්ෂුවක් වගේම ආහාරයෙන් යැපෙන කෙනෙක්නේ. මිනිස්සෙක් හැටියට කවුරුත් ආහාර වලින් යැපෙන. හැබැයි ඔබගේ ආහාරවලදී ඔබ කොච්චර දේවල් ගැන සැලකිලිමත් වෙනවද? ඒ දේවල් මොනතරම් ඔබගේ ඡවි වර්ණයට බලපානවද? ඒ දේවල් මොන වගේ ආහාර පද්ධතීන්ට මොන වගේ ආහාර ක්‍රමයන්ට අයිති වෙනවද කියලා ඔබ බලනවද? ඒ වගේම විවිධාකාර රසයන් මේක දිවට මොනතරම් ප්‍රියජනකද කියලා බලනවද? ඇතැම් වෙලාවට අහවල් හෝටලෙන් තමයි අපි අනුභව කරන්නේ. අහවල් බ්‍රෑන්ඩ් එක තමයි මගේ ආහාරයේ තියෙන්නේ. ඒ විදිහට තමන් අනුභව කරන ආහාරය පිළිබඳව වුණත් යම් යම් ආකාරයේ අනවශ්‍ය වී පැහැදන් අනවශ්‍ය අවධානයෙන් යොමු කිරීම අපිට දකින්න ලැබෙනවා. ඒක එක කාරණා. ඒ වගේම තමයි නිවාස ස්ථානයක් හැටියට කෙනෙක්ට දැන් භික්ෂුන් වහන්සේ කෙනෙකුට නම් රුක්ක මූල සේනාසනන් නිස්සාය පබ්බජ්ජා ගහක් මුල වුණත් තමන්ගේ පැවැත්ම තහවුරු කරගන්න පුළුවන්. එහෙමත් නැත්නම් ගිරි ගුහාවක එහෙමත් නැත්නම් කිසියම් අඩයෝග ආදී වශයෙන් ඔය කියන ඕනෑම තැනක තමන්ගේ ජීවිතේ පැවැත්ම හදාගන්න පුළුවන්. ගිහියෙක් හැටියට ඔබටත් ඔබේ ජීවිතේ නිවාස අවශ්‍යතාවක් තියෙන එක හොඳ නිවසක්. ආරක්ෂාව තියෙන තැන, සුන්දර තැනක්, පිරිසිදු තැනක් ඔබට තිබිය යුතුයි. හැබැයි වුණාට බොහෝ දෙනෙක්ට තෘප්තිමත් වෙන්න බැරුව තමන් ඉන්න තැන සමහර වෙලාවට කවදාවත් තෘප්තිමත් නැහැ. හැමදාම කඩනවා හදනවා අලුත් නිවසකට, අලුත් හැඩයකට, අලුත් ක්‍රමයකට බලන් යනකොට ගොඩක් උදවිය තමන්ගේ අතෘප්තිය කියන එක එමත් නැත්නම් සතුටු වෙන්න බැරිකම කියන එක නිසා බොහෝ වෙලාවට තමන්ම පීඩා විඳින ස්වභාවයක් තියෙනවා. ඒ නිසා බුදුදහමේ සඳහන් කරන පළවෙනි කාරණාව ආහාර, ඇඳුම්, සේනාසන එහෙමත් නැත්නම් නිවාස, බෙහෙත්. මේ දේවල් පිළිබඳව පුද්ගලයෙක් තුල පවතින්න ඕනේ යම් තෘප්තිමත් ස්වභාවයක් ඇති කර ගැනීමේ මනසක්. අපිට තියෙන ප්‍රශ්නේ ගොඩක් වෙලාවට නැතිකම නෙමේ, නැහැ කියලා හිතන එකයි. නැහැ කියලා හිතනවා නම් ඒ පුද්ගලයා හැම වෙලාවෙම ඉන්නේ මදි කියන මානසිකත්වය. මදි කියන මානසිකත්වයේ ඉන්න කෙනා හැම වෙලාවෙම ඉන්නේ පීඩාවෙන්. අර ලස්සන සංස්කෘත ශ්ලෝකයක තියෙනවා හරි ලස්සන කියමනක්. ඒකේ සඳහන් කරන්නේ මහේශ්වරයා ගැන. මහේශ්වරයා කියලා කියන්නේ මේ ලෝකේ ඉන්න ධනවත්ම කෙනා කියලානේ කියන්නේ. මහේශ්වරයානේ. හැබැයි ඒකේ සඳහන් කරන්නේ මේ මහේශ්වරයාට තියෙන්නේ ජරද්ගව ධන සම්බු තථාපි පරමේශ්වර දාරිද්‍රස්‍ය පරාමූර්ති යා ඥාන ද්‍රවිනාල්පතා. දිලිඳුකම කියලා කියන්නේ ඉල්ලන එක මිසක් ධනෙ නැතිකම නෙමෙයිලු. දිලිඳුකම කියලා කියන්නේ ඉල්ලා සිටීම මිසක් ධනෙ නැතිකම නෙමෙයි. දාරිද්‍රස්‍ය පරාමූර්ති දිලිඳුකම කියන්නේ ඉල්ලන එක. ධනෙ නැතිකම නෙමෙයි. පෙන්නනවා ජරද්ගව ධන සම්බු. වයසට ගිය ගුණෙක් ඉන්න කෙනා තමයි ඊශ්වරයා. හැබැයි තථාපි පරමේශ්වර. ඔහුට කියන්නේ පරමේශ්වරයා කියලා. එතකොට මේ නාගි ගුණෙක් පමණක් තමන්ගේ ධනය කොට ඇති මේ දෙවියන්ට පරමේශ්වරයා කියන්නේ ඇයි? ඔහු ලද දෙයින් සතුටු වෙච්ච නිසා. ඔහු තවත් බලාපොරොත්තු නැති නිසා. ඒ නිසා පින්නතුනි පුද්ගලයෙකුට බලාපොරොත්තු වැඩි නම් බලාපොරොත්තු වැඩි වෙන තරමට ඒ පුද්ගලයාගේ අතෘප්තිය වැඩි. අතෘප්තිය වැඩි කියලා කියන්නේ සැනසෙල්ල අඩුයි කියන එකයි. එමනම් සැනසෙල්ල ලබා ගැනීම සඳහා අපි භාවිතා කරන දේවල්ම නෙමේද අපි සැනසෙල්ල නැති කර ගැනීම සඳහා අපිට හේතු වෙලා තියෙන්නේ.
එනිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ වැදගත්ම කාරණාවක් පරිමිත පාන භෝජන. තමන් ආහාර පාන වේවා පරිභෝජනය කරන දේවල් ප්‍රමාණය දැනගෙන කරන්න ඕනේ. ඒක දියුණුව සඳහා එමත් නැත්නම් පරිහානියෙන් වැළකීම සඳහා පුද්ගලෙක්ට හේතු වෙන කාරණා. නිවසක පරිහානිගත ජීවිතයක් පරිහානිගත තත්වයක් ඇති වෙන්නේ ඔවුන් තුළ ප්‍රමාණාතික්‍රාන්ත ලෙස විය පැහැදම් කරන එක. බුදුරජාණන් වහන්සේ එක් අවස්ථාවක පෙන්නනවා උදාහරණයක් ලස්සන. ඒ තමයි තඩාගයක් තියෙනවා. මේ තඩාගයට ජලය ගලාගෙන එන සහ ජලය පිට වෙන දොරටු තියෙනවා. මෙන් තඩාගයට ගලාගෙන එන ජලයේ ප්‍රමාණයට වඩා වැඩි ප්‍රමාණයක් මේ තඩාගයෙන් ජලය එළියට පිටතට ගලාගෙන යනවා නම් විය හැක්ක කුමක්ද? විය යුත්තේ කුමක්ද? මේ තඩාගය සිඳී යන එකයි. ඒ වගේ කිසියම් කෙනෙකුගේ ආදායමට වඩා වියදම වැඩි වෙනවා නම් ඒ පුද්ගලයාට සිද්ධ වෙන්නේ තමන්ට දිලින්දෙක් වෙන්න පුළුවන්. එමත් නැත්තම් තමන් නැතිබරි පුද්ගලයෙක් බවට වෙන්න පුළුවන් කාරණා සකස් වීමයි. එනිසා බුදුරජාණන් වහන්සේ පෙන්නනවා ආදායම වියදම පාලනය කරගෙන කෙනෙකුගේ ජීවිතේ කටයුතු කරන්න ඕනේ. එහෙම නැති වෙච්ච කෙනාට තමන්ට දුකසේ තමයි ජීවත් වෙන්න පුළුවන් පරිසරයක් ගොඩනගෙන්නේ. මේ ආදායම වියදම කොහොමද පාලනය කරගන්නේ? ඒක ඊට වැදගත් දෙයක්. ආදායම වියදම පාලනය කරගන්න නම් තමන් තේරුම් ගත යුතු වෙනවා තමන්ගේ අවශ්‍යතා, උවමනා, ආශා කියන කාරණා තුන. අවශ්‍යතා කියලා කියන්නේ නැතුවම බැරි දේවල්. ඇඳුම් නැතුව ඔබට ජීවත් වෙන්න බෑ. ආහාර නැතුව ඔබට ජීවත් වෙන්න බෑ. නිවසක් නැතුව ඔබට ජීවත් වෙන්න බෑ. බෙහෙත් හේත් නැතුව ජීවත් වෙන්න බෑ. මේක බුදුවරයෙකුට උනත් තියෙන්න ඕන දෙයක්. සාමාන්‍ය ගිහියෙකුට පමණක් නෙවෙයි. ඕන කෙනෙකුට අවශ්‍ය වෙනවා. ආහාර, ඇඳුම් පැළඳුම්, නිවාස සහ බෙහෙත්. හැබැයි වුණාට මේ දේවල් වල අවශ්‍යතාවට වඩා ඇතැම් වෙලාවට අපි මූලිකත්වය දෙනවා මොනවද? ආශාවන්ට. ඔබගේ නිවසට හාල් ගේන්න ඕනේ, එළවලු ගේන්න ඕනේ, ඒ වගේම තවත් බෙහෙත් හේත් ගේන්න ඕනේ. ඒවා අවශ්‍යතානේ. හැබැයි ඒ දේවල් සම්පූර්ණ කරගන්න කලින් ඔබට හිතෙනවා නම් ඔබේ නිවසට ලොකු සෝෆාවක් ඕනේ, ලොකු රූපවාහිනී යන්ත්‍රයක් ඕනේ, එහෙමත් නැත්නම් වායු සමීකරණය කරපු කාමරයක් ඕනේ කියලා. එතකොට ඔබ අවශ්‍යතාවන්ට වඩා ඔබ ආශාවන්ට මූලිකත්වය දීලා තියෙනවා. අවශ්‍යතාවන්ට වඩා ආශාවන්ට මූලිකත්වය දුන්නට පස්සේ මොකද වෙන්නේ? තමන්ගේ ජීවිතේ ඉදිරියට සැනසille පවත්වා ගන්න බැරි වෙනවා. ඒ නිසා දහමේ පෙන්눔 කරනවා කෙනෙක්ගේ ආර්ථිකය ගොඩනගා ගන්නකොට ක්‍රමවේදයක්. ඔබ දැකලා ඇති සමහර වෙලාවට ඔය බැංකු ඉදිරිපිට එහෙම මේවා ප්‍රදර්ශනය කරලා තිනවා. ඒකේන භෝගේ භුඤ්ජය ද්විහි කම්මං පයෝජේ චතුත්ථංච නිදාපෙය්‍ය ආපදාසු භවිෂ්‍යති කියලා. ඒකේන භෝගේ භුඤ්ජය තමන්ට ව්‍යාපාරිකයෙක් නම් ලැබෙන දේවල් වලින් ආදායමෙන් මෙතන කතා කරන්නේ ඔබගේ සමස්ත දේ නෙමෙයි ලාභය. ලාභයෙන් 4න් එකක් ඔබ පාවිච්චි කරන්න තමන්ගේ පරිභෝජනය සඳහා. ද්විහි කම්මං පයෝජේ ලාභයෙන් 4න් එකක්. එතකොට අනුභව කරන 4න් 2ක් නැවත ප්‍රති ආයෝජනය කරනවා. නැවතත් ආයෝජන වලට දානවා. චතුත්ථංච නිදාපෙය්‍ය 4 වෙනි කොටස තමන් නිදන් කරලා තියෙනවා. එහෙමත් නැත්නම් රක්ෂණ ආදී දේවල් වලට යොමු කරනවා. එතකොට බලන්න ඉතිරි කිරීම සිද්ධ වෙනවා. ප්‍රති ආයෝජන සිද්ධ වෙනවා. හොඳ පරිභෝජනයක් සිද්ධ වෙනවා. එතකොට හැම වෙලාවෙම ලාභයෙන් 2කින් පංගුවක් තමන් ප්‍රති ආයෝජනය කළයි. කොටස් දෙකක් නේ තමන් නැවත ආයෝජනය කරන්න කියලා. එතකොට නිතරම ඔහුගේ ආදායම වැඩි වෙනවා. ඒ ආදායමට අනුරූපව ඔහුගේ පරිභෝජනය වැඩි වෙනවා. ඒ වගේම ඉතිරි කිරීම වැඩි වෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ මේ දේශනාව කිසියම් රාජ්‍යයක් වේවා, නිවසක් වේවා, තනි පුද්ගලයෙක් වේවා අවධානයට අරගෙන කටයුතු කරනවා නම් ඒ පුද්ගලයාට වෘද්ධියක්, විරෝධියක්
අභිවර්ධනයක් මිසක් කවදාවත් පරිහානියක් සිද්ධ වෙන්නේ නැහැ. ඒ නිසා දහම හුදෙක් නිවන සඳහාම නෙමෙයි. බුදුරජාණන් වහන්සේගේ දේශනාව අපිට මේ සසර දුකින් ඈතර වෙලා ලබන නිවන් ලබා ගැනීම සඳහා වූවා. හැබැයි ඒ දක්වා යන ගමනේදී දුක් නොවිඳ සැපවත් ජීවිතයක් ගෙවීම සඳහා අවශ්‍ය කරන පසුබිම ලෞතර බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරන්නේ මේ විදිහට. ඒ නිසා අපි ප්‍රමාණය දැනගෙන භුක්ති විඳීම ඉතා වැදගත්. මේකෙදී දැන් ආහාර ගත්තොත් කෙනෙකුගේ ශරීරය හොඳින් පවත්වා ගැනීම සඳහා කොච්චර ආහාර ප්‍රමාණයක්ද ගන්න ඕනේ. බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ චත්තාරෝ පංච ආලෝපේ අභුත්වා උදකම් පිවේ. බත් පිඩු 4ක් 5ක් කන්න ඉඩ තියාගෙන ජලය පානය කරන්න. එතකොට අපි උගුර ළඟට එනකන් ආහාර ගන්නෙ නැහැ. ඉස්සර බමුණු ගැන කියන්නේ තත්ත වට්ටක කාක මාසක කියලා කාලා එතන වැටෙනවලු. කපුටෝ ඇදලා කනවලු. ඔවුන්ගේ කටේ තියෙනවා. හැබැයි භික්ෂුන් වහන්සේලාට ගියන් හැටියට ඔබට උනත් දැන් කොසල් රජුරන්ට බුදුරජාණන් වහන්සේ දේශනා කළේ ඒකනේ. පමණ දන ආහාර අනුභව කරන්න. පමණ දන භුක්ති විඳින්න. එහෙම නැතුව සියල්ලම තමන් පරිහරණයට භුක්ති විඳීමට ලොල් වෙනවා නම් ඒ පුද්ගලයා තමන්ගේ ජීවිතේ බොහොම ඉක්මනින් රෝගී බවට පත් වෙනවා. දිලිදු බවට පත් වෙනවා. ඒ නිසා තුන්වෙනි කාරණාව හැටියට පෙන්වන්නේ මොකද්ද? පරිමිත භෝජන. ප්‍රමාණයට අනුභව කරන්න නැත්නම් ප්‍රමාණයට භාවිතා කරන්න. ඒ වගේම තමයි සීලවන්තං ඉත්තිං වා පුරිසං වා ආදිපච්චයට අපෙන්. කුල කියන්නේ නිවස. පවුල. කුලපතියා කියන්නේ ගෙදර ප්‍රධානියා. ඒ වගේම තමයි පති කුලයට යනවා කියන්නේ ස්වාමියා ළඟට යනවා බිරිඳ. පති කියන්නේ ස්වාමියා. කුල කියන්නේ නිවස. එතකොට මේ කුල සූත්‍රයේදී පෙන්නනවා ඊට වැදගත්ම කාරණාවක් සීලවන්තං ඉත්තිං වා පුරිසං වා ආදිපච්චයට අපෙන්දී. නිවසක ආදිපත්තේ අපි හිතනවනේ ගෘහමූලිකයා පිරිමියෙක් වෙන්න ඕන කියලා. එහෙමත් නැහැ. සීලවන්තං ඉත්තිං වා පුරිසං වා. සිල්වන්ත ස්ත්‍රියක හෝ පුරුෂයෙකු මේ ගෘහේ ආදිපත්‍යයේ ඉන්න ඕනේ. ගෘහයක නිවසක අධිපතියා දුසිල්වත් වුණොත් ඒ නිවස විනාශ වෙනවා. දැන් අපි රටක් හැටියට ගත්තොත් දැන් රටේ රාජ්‍ය නායකයා විතරක් නෙමෙයි මැති ඇමතිවරු ඔවුන්ගේ ආධිපතිත්වයේ දරන්නේ ආධිපත්‍යයේ දරන්නේ. ඒතර ඔවුන් සීලවන්ත වෙන්න ඕන. සීලවන්ත වෙනවා කියන්නේ මොකක්ද? ඔවුන් ප්‍රාණඝාත නොකරන, හොරකම් නොකරන, කාම මිත්‍යාචාර ආදීෙහි නොයෙදෙන, ඒ වගේම මුසාවාද, සුරාමේරාදී දුෂ්චරිතයන්ට, දුරාචාරයන්ට නොයන අය වෙන්න ඕනේ. අපිට ඇතැම් වෙලාවට මේ රටවල් වල අහන්න ලැබෙන සිද්ධිත් එක්ක සමහර විට මේ රටවල් මේ තත්ත්වෙන්වත් පවතින එක පුදුමයක් කියලා හිතෙනවා. මොකද ඒ දුසිල්වත් බව නිසාම ඒ ආයතන බිඳ වැටෙනවා. ඒ වගේම තමයි ඒ දේශපාලන නායකයෝ වගේම ආයතන ප්‍රධානීන් ඉන්නවා. දැන් අපි කියන සභාපතිවරු පත් කරනවා. එක එක ආයතන වලට සභාපතිවරු පත් කරනවා. එතන උන් පත් කරද්දී පත් කරන්න ඕනේ සිල්වන්ත උදවිය. සිල්වන්ත කියලා කියන්නේ අටසිල් දහසිල් දීලා පත් කරන්න කියන එක නෙමෙයි. වැදගත් මහත්තුරු, වැදගත් නෝනාවරු පත් කරන්න ඕනේ. ඒ ස්ථානයේ තියෙන සම්පත් සුරක්ෂිත කරන්න ඕනේ. දැන් බලන්න ඒ කියපු අපි හිතමු මොනවාම හෝ ආයතනයක දැන් අපේ රටේ තියෙනවානේ විවිධාකාර සංස්ථා සමාගම්. ඒතර ඒ ආයතනවල උදවිය නට්ටං ගවේ සන්ති ඇවිල්ලා බලනවා නම් මේකේ විනාශ වෙන දේවල් මොනවද කියලා. මේක විනාශ ස්වභාවයට යන්නේ කොතනද? මේ ගොඩ නැගිල්ලේ කඩා වැටෙන තැන් තියනවාද? එහෙමත් නැත්නම් මේ ආයතනයේ යම් යම් මුදල් අපි කියන්නේ මේ ලීකේජ් කියලා කියන්නේ සමහර ලාවට මුදල් ධනය යම් යම් ආකාරයෙන් විනාශ වෙනවනේ. දැන් නට්ටං ගවේ සන්ති මේක විනාශ වෙන තැන් හොයනවනේ. ඒ වගේම තමයි ජින්නම් පටිසංකරන්ති යන්නේ වැරදිච්ච තැන් හදනවා නම් ප්‍රතිසංස්කරණය කරනවා නම්. ඒ වගේම තමයි අනවශ්‍ය වියදම් කපහරිනවා නම් පරිමිත භෝජන කියන්නේ ඒකයි. වැඩිපුර මේකේ තෙල් පුච්චනවා නම් වාහන අරන් ගිහිල්ලා තෙල් පුච්චන එක අඩු කරනවා නම්. එමත් නැත්නම් නිතරම ඒ අය ඔය ඕටි බටා වගේ දේවල් අනවශ්‍ය දේවල් අරගෙන එතෙන්ට පාඩු කරනවා නම් ඒවා වළක්වනවා නම්. එමත් නැත්නම් සමහර ආයතන තියෙනවා කොච්චරවත් විනෝද ආස්වාද වැඩවලටමයි පාටි වලටමයි කාලය ගෙවන්නේ. එමත් නැත්නම් ඒගොල්ලෝ තමන්ගේ පෞද්ගලික සුඛ විහරණය සඳහා මේ ජනතාවගේ මුදල් පාවිච්චි කරනවා නම්. එතකොට මේ දේවල් දැන් නිවසක් වුණත් දැන් සමහර නිවෙස් තියෙනවා
අපි දන්නවා මේ සමහර තරුණ යෝලවල් ඒගොල්ලෝ ගෙදර උයලා කණ්ඩ උත්සාහ කරන්නේ පුළුවන් තරම් එළියට යන්න බලන්නේ කඩේකින් කණ්ඩ බලන්නේ. එතකොට කොහොමද ඒගොල්ලෝ දියුණුවක් අපේක්ෂා කරන්නේ? ඒගොල්ලන්ට අනාගතේ දරුවෝ හදන්න ඕනේ. ඒගොල්ලන්ට අනාගතේ තමන්ගේ නිවෙස් ගොඩනගා ගන්න ඕනේ. එතකොට ආර්ථික ශක්තිය පිරිහෙනවා. ඒ නිසා හැම වෙලාවෙම විනාශකාරී තැනට නොයා කටයුතු කරන්න ඕනේ. ඒ වගේම තමයි සිල්වන්ත මිනිස්සු. සිල්වන්ත ස්ත්‍රියක හෝ පුරුෂයෙකු ඒ ස්ථානයේ ආධිපත්‍යය තබනවා නම් බලන්න මොනතරම් ඒ ආයතනය ඒ නිවස දියුණුවට පත් වේද? මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ කුල සූත්‍රයේදී කොහොමද නිවසක් වඩා දියුණුවට පරිහානියෙන් තොරව ගමන් කරන්න හේතු වෙන්නේ කියන කාරණා. ඉතින් මෙතනදී අපිට දහමේ තවත් බොහෝ දේවල් සම්බන්ධ කරලා සාකච්ඡා කරන්න පුළුවන්. එක අවස්ථාවක බුදුහාඳුරු පෙන්නනවා අන්ධංච ඒක චක්කුංච ආරකා පරිවජ්ජේ දිචක්කුම් පන සේවේත සෙට්ටං පුරිස පුද්ගලං. අන්ධං අන්ධ කියලා කියන්නේ දැසම නොපෙනෙන කෙනා. ඒක චක්කු කියන්නේ එක හැක් විතරක් පේන්නේ නැති කෙනා. මේ දෙන්නම ආරකා පරිවජ්ජේ දුරින් දුරු කරන්න. බුදුහාමුදුරුවෝ මෙහෙම දේශනා කරන්න ඇති කියලා ඔබ හිතනවද? කවදාවත් නෑ. මේ කියන්නේ අන්ධ කියලා කියන්නේ මෙලවක් ගැන හිතන්නේ නැති, පරලොවක් ගැන හිතන්නේ නැති අර මුලින් කියපු තමන්ගේ සාර්ථකත්වය ගැන නොහිතන මිනිස්සු. අන්ධ. ඒක චක්කු කියලා කියන්නේ එක හැක් විතර එක්ක මෙලව ගැනම විතරයි. ව්‍යාපාර ගැන හිතනවා, ආර්ථිකය ගැන හිතනවා, ගෙවල් දොරවල් හදන්න ඉඩකඩම් ගන්න හිතනවා. හැබැයි ಗುಣධමයක් ගැන හිතන්නේ නැහැ. ඒ වගේම තමයි සමහර උදවිය ಗುಣධර්ම ගැන පමණයි මෙලව ජීවිතේ තමන්ගේ සාර්ථකත්වයේ පිළිබඳව කල්පනා කරන්නේ, ආර්ථික සාර්ථකත්වයේ පිළිබඳව කල්පනා කරන්නේ නැහැ. ඒ උදවියට කියන්නේ ඒක චක්කු කියලා. එතන අන්ධංච ඒක චක්කුංච. අන්ධ පුද්ගලයා සහ එකස් පුද්ගලයා කියන මේ දෙන්නම ආරකා පරිවජ්ජේ දුරින් දුරු කරන්න. එමත් නැත්නම් බැහැර කරන්න. ද්විචක්කුං පන සේවේත දැසම පේන කෙනා විතරක් ඇසුරු කරන්න කියනවා. මේ කවුද දැසම පේන කෙනා කියන්නේ? මෙලව පරලෝ කියන මේ දෙලොවම ගැන හිතන පුද්ගලයා. බුදුදහම පෙන්වන්නේ කිසියම් කෙනෙක් තමන්ගේ ආර්ථික ගෘහ ජීවිතයේ සමෘද්ධිමත් භාවය මේ සමස්තය පිළිබඳව හිතනවා වගේම සසර ජීවිතය දුක් නොවිඳ පවත්වා ගන්න, ඒ වගේම ආධ්‍යාත්මික ගුණයන් වැඩි දියුණු කරගන්න තමන් කල්පනා කරන්න ඕන කියන එක. මේ දෙකම එකතු වෙනන් පස්සේ තමයි ඒ පුද්ගලයා සාර්ථක මිනිසෙක් කියලා දහමේ පැහැදිලි කරන්නේ. ඒකයි කිව්වේ අන්ධංච ඒක චක්කුංච ආරකා පරිවජ්ජේ. එතනදී කොහොමද මෙලොව ජීවිතේ සාර්ථක කරගන්නේ කියලා බුදුහාමුදුරුවෝ පෙන්නනවා. ඔබ දන්නවා ඒකෙදි බාහා බල පරිචිතා ධම්මිකා ධම්මලද්දා සේදා වක්ඛිත්තා. බාහා බල පරිචිතා හොඳට බාහුව බලයේ වෙහෙසෝල හරියම්බ කරන්න ඕනේ. ධර්මානුකූලව හරියම්බ කරන්න ඕනේ. සේදා වක්ඛිත්තා කියන්නේ දාඩිය මුගුරු අගුරු වල හරියම්බ කරන්න ඕනේ. ඒ නිසා යම් කිසි කෙනෙක් හරියම්බ කරනකොට තමන් ඊ타මත්ම උනන්දුවෙන් මේ කටයුත්ත කරන්න අර සංස්කෘත ලස්සන ශ්ලෝකයක් තියෙනවා. මේ ශ්ලෝකේ කියනවා අජරාමර වත් ප්‍රඥෝ විද්‍යාමර්ථංච සාධේත් ගෘහීත ඉව කේශේෂු මෘත්‍යුනා ධර්මමාචරේ. ප්‍රඥා කියන්නේ නුවණැති කෙනා, ප්‍රඥාවන්ත කෙනා, බුද්ධිමත් කෙනා. බුද්ධිමත් කෙනා අජරාමරවත් වයසට යන්නේ නැති, මැරෙන්නේ නැති කෙනෙක් වගේ විද්‍යාන් අර්ථංච සාධේත් හම්බ කරන්න ඕනලු, ඉගෙන ගන්න ඕනලු. ඉගෙන ගන්නකොට හම්බ කරනකොට හිතන්න එපාලු වයසට යනවා කියලා. එතකොට මොකද හිතෙන්නේ? මැරෙනවා කියලා හිතුනොත් එහෙම ඉගෙන ගන්න හිතෙන්නේ නැහැ. දැන් අපි දැක්ක පහුගිය කාලේ කර ලෝක විනාශයක් වෙනවා කියලා ළමයි පාඩම් කරන එකත් අත්හැරලා දෙනවා. මොකටද අපරාධි මහන්සියලා මැරෙන්නේ කියලා. අජරාමරවත් ප්‍රඥෝ විද්‍යාමර්ථංච සාධේත්. මේ පඬිවරයා කියනවා හම්බ කරද්දී ඉගෙන ගද්දී මැරෙන්නේ නැහැ කියලා හිතාගෙන, වයසට යන්නේ නැහැ කියලා හිතාගෙන ඉගෙන ගන්න හම්බ කරන්න. හැබැයි ගෘහීත ඉව කේශේෂු මෘත්‍යුනා ධර්මමාචරේත්. මාරයා කෙස් වැටියෙන් අල්ලගෙන ඉන්නවා කියලා හිතාගෙන. කෙස් වැටියෙන් අල්ලන්නේ මාරයා තමාව ඇදගෙන යන්නනේ මරණය කරා. එතකොට තමන් මාරයා මේ මොහොතේ මරණය කරා අරගෙන යයි කියලා හිතාගෙන වගේ ධර්මමාචරේ ධර්මයේ දෙන්න කියලා කියන්නේ. ඒ නිසා හරි හම්බ කරද්දී ඉගෙන ගනිද්දී අර වගේ සිතුවිල්ලකින් මැරෙන්නේ නැහැ කියලා හිතාගෙන වගේ හම්බ කරන්න
ඉගෙන ගන්න ඕනේ. වගේම මේ මොහොතේ මායя තමාව කැඳගෙන යයි කියන සිතුවිල්ලක් ඇතුව වගේ ධර්මානුකූලවත් හැසිරෙන්න ඕන කියන එකයි මේකේ පැහැදිලි කරන්නේ. ඒකයි බුදුහාමුදුරෝ දේශනා කළේ අන්දංචේක චක්කුංච. අන්ධ පුද්ගලයා එකස් පුද්ගලයා කියන මේ දෙන්නම දුරු කරන්න ඕනේ. ඇසුරු කරන්න හොඳ නැහැ. ජීවිතේට බාධාවක්. අන්ධ කෙනා කිව්වේ මෙලවක් ගැන පරලොවක් ගැන හිතන්නේ නැති කෙනා. ඒක චක්කු කිව්වේ එක්ක මෙලවක් ගැන පමණක් එහෙම නැත්නම් පරලොවක් ගැන පමණක් හිතන කෙනා. දිචක්කු කියන්නේ දෙලවම හිතන කෙනා. ඒ නිසා මේ දෙලව සුවපත් කර ගැනීම පිළිබඳව බුදුරජාණන් වහන්සේගේ දේශනාවේ බොහොම ඉගැන්වීම් තියෙනවා. මේ සම්බන්ධයෙන් බුදුරජාණන් වහන්සේ දේශනා කරන ඉතා වැදගත් තැනක් අපිට හමු වෙනවා ධම්මපදයේ. බුදුහාමුදුරුවෝ පෙන්නනවා අචරිත්වා බ්‍රහ්මචරියං අලද්ධා යුබ්බනේ ධනං ජින්න කොංචාව ජායන්ති කීන මච්ඡයව පල්ලලේ. අචරිත්වා බ්‍රහ්මචරියං කිසියම් කෙනෙක් බ්‍රහ්මචර්යාවේ හැසිරෙන්නේ නැතුව, ඒ කියන්නේ සිල්වත් ගුණවත් ජීවිතයක් ගෙවන්නෙත් නැතුව. අලද්ධා යොබ්බනේ ධනං තරුණ කාලේ ධනයක් හරි හම්බ කරගන්නෙත් නැතුව වයසට ගියොත් ජින්න කොංචාව ජායන්ති. ජින්න කියලා කියන්නේ ජීර්ණ වෙච්ච වයසට ගිය නාකි වෙච්ච, කොංච කියන්නේ කොස්වාලිහිනිය. නාකි කොස්වාලිහිනියෙක් වගේ වෙනවලු, නාකි කොකෙක් වගේ වෙනවලු. කීන මච්ඡේව පල්ලලේ මාළු නැති මඩවලක. හිතන්න, මාළු නැති මඩවලක නාකි කොකෙක්ගේ ඉරණම මොන වගේද කියලා. ඉගිල ගන්නත් බෑ. මඩවලේ මාළුත් නැහැ. මේ අසරණ කොකා වගේ වෙනවා, කොස්වාලිහිනිය වගේ වෙනවා. Taman තරුණ කාලේ හරි හම්බ කරන්නේ නැතුව, ධනයක් උපදවා ගන්න නැතුව කටයුතු කරන කෙනා. ඒ වගේම තමයි ධර්මානුකූලව හැසිරෙන්නේ නැති කෙනා. මෙතනදී ධන කියන එක විවිධාකාරයෙන් අර්ථකථනය කරගන්න පුළුවන්. බුදුදහමේ මුදල් ගැන නෙමෙයි කතා කරන්නේ, ධනය ගැනයි කතා කරන්නේ. ධන කිව්වෙන් පස්සේ අපි දන්නවා අපේ රටවල් වල අතීතයේ ධනය කියලා කිව්වේ මේ බැංකුවල ඉතු වෙච්ච සල්ලි නෙමෙයි. කලාවව පෙන්නලා රජුරෝ කියනවා මෙන්න මගේ ධනය. සීගිරිය පෙන්නලා මේ මගේ ධනය කියලා කියනවා. ඒ නිසා ඒවා අපේ ධනය. ඒ වගේම තමයි බුදුහාමුදුරන්ගේ දේශනාවට අනුව සද්ධා ධනය, සීල ධනය, හිරියොත්ප්පිය, මේවා ධන සප්තාරේ ධන. ඒ ධන කියලා කියන්නේ තමන්ගේ ජීවිතේට හැමදාම උපයෝගී වෙන දේවල්. ඒ වගේම තමයි තවත් ධනයන් පිළිබඳව බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අනුගාමික නිධාන වගේ කියලා තියෙනවා. කුසල් තමන් කරගත්තු පින් ඒවත් ධනය. ඒ වගේම තමයි තවත් වැදගත් ධනයක් පුත්තා වත්තු මනුස්සානං. මිනිස්සුන්ට තියෙන ලොකුම වස්තුව මොකක්ද? දරුවෝ. අද බොහෝ වෙලාවට මේ ධනය එහෙමත් නැත්නම් ආර්ථිකය රැක ගැනීම සඳහා දරුවෝ හදන්න නැතුව ඉන්නවා සමහර දෙමව්පියෝ. හැබැයි කළ යුතු දේ මේ දරුවෝ රැක ගැනීම සඳහා ආර්ථිකය වැඩි දියුණු කරන්නයි ඕන වෙන්නේ. ආර්ථිකය දරුවන් වෙනුවෙන් මිසක් දරුවෝ ආර්ථිකය වෙනුවෙන් නෙමෙයි. මොකද හේතුව දරුවෝ කියන්නේ වස්තුවක් හැටියටයි ධර්මයේ සඳහන් කරන්නේ. පුත්තා වත්තු මනුස්සානං කියලා කිව්වේ. ඒ නිසා ඒ වස්තුව එමත් නැත්නම් මේ මහාර්ග ධනෙ පැත්තක දාලා අපේ මිනිස්සු බොහෝ වෙලාවට වෙනත් දේවල් පසුපස්සේ යනවත් අපිට දකින්න ලැබෙනවා. ඒ නිසා මේ කාරණා පිළිබඳවත් අපි අවධානය යොමු කරන්න ඕන. ඒ නිසා තමන්ගේ ජීවිතේ අර්ථ සම්පන්න බවට පත් කරගන්න නම් ඒ දේවල් වලට මොනවද කළ යුත්තේ කියන එක පිළිබඳව ධර්මයේ පැහැදිලි කරන බොහොමයක් සූත්‍ර වෙත ඔබේ අවධානය යොමු කර ඒවා සජ්ජායනයෙන් විතරක් නෙමෙයි. සමහරක ඒක සජ්ජායනයෙන් පමණක් සීමා කරලා නතර වෙනවා. දැන් අපි ගත්තොත් මංගල සූත්‍රය. මංගල සූත්‍රයෙන් ආශිර්වාදයක් ලැබෙනවා තමයි. හැබැයි මංගල සූත්‍රයේ තියෙන දේවල් ජීවිතයට ගත්තොත් එහෙම ජීවිතයට පරම ආශිර්වාදයක් ලැබෙනවා. ඒතරක මෙලොව ජීවිතේ සාර්ථක කරගන්න හේතු වෙනවා. බලන්න දැන් මංගල සූත්‍රේ මොනවද තියෙන්නේ? අසේවනාච බාලානම් බාලයෝ ඇසුරු කරන්න එපා කියන එක. මෙතකොට බාලයෝ ඇසුරු කරන්න එපා කියන බුදු වදන ආශිර්වාදයක් බවට පත් වෙන්නේ සජ්ජායනා කිරීමෙන්ද ක්‍රියාත්මක කිරීමෙන්ද? ඒ නිසා
බාලයෝ ඇසුරු නොකිරීම ක්‍රියාත්මක කිරීමෙන් මිසක් ඒ සජ්ජායනා කිරීමෙන් නෙමෙයි ඔබට ආශිර්වාද ලැබෙන්නේ. පණ්ඩිතානංච සේවන බොහෝ ඇසූ පිරූ තැන් තියන අය ඉන්නවා. පණ්ඩිත කියන්නේ ගුණයෙන් නුවණින් වැඩි අය. ඒ ආශ්‍රය කිරීමෙන් මිසක් එහෙම නැතුව මේක සජ්ජායනා කිරීමෙන් ආශිර්වාද ලැබෙන්නේ. පූජාංච පූජනීය නම් පිදිය යුත්තම් පිදීම හොඳයි. මේ බුදුවදන් දේශනා කිරීමෙන් ආශිර්වාද කිරීමෙන් කවදාවත් අනර්ථයක් වෙන්නේ නැහැ. ඒවා නැවත නැවත සජ්ජායනා කිරීම හොඳයි. හැබැයි පිදිය යුත්තම් පිදීමෙන් තමයි ඒ නියම ආශිර්වාදය කෙනෙකුට ලබා ගන්න පුළුවන් වෙන්නේ. දැන් බුදුහාමුදුරුවෝ පෙන්වලා තියෙන අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං. ආයු වර්ණ සැප බල වැඩෙන්නේ මොකක් නිසාද? මේ වැඳිය යුතු අයට වඳින එක, පිළිය යුතු අයට පුදන එක. එහෙම නැතුව මේ ගාතාව කිව්වටම ආශිර්වාදය සම්පූර්ණයෙන් ලැබෙන්නේ නැහැ. ඒතර මේ මංගල සූත්‍රයේ තියෙන කාරණා ජීවිතයට ගන්න තියෙන. ඒ වගේම තව ටිකක් මංගල සූත්‍රය හාට ගියොත් අපි දන්නවා පතිරූපදේශ වාසෝච පුබ්බේච කත පුඤ්ඤත අත්ත සම්මා පණිදි බලන්න තමා හොඳට පිහිටුවා ගන්න සුදුසු දේශයක වාසය කරමින් පින් වැඩි ජීවිතයක් ඇතුව. ඒතර පුණ්‍යවන්ත හොඳ ප්‍රදේශයක් ඇසුරු කරගෙන ජීවත් වෙන වටින මිනිස්සෙක්. ඒ විතරක් නෙමෙයි බාහු සච්ඡංච සිප්පංච විනයෝච සුසික්කිතෝ. බහුශ්‍රත භාව ඇති කරගෙන ශිල්ප ශාස්ත්‍ර දියුණු කරගෙන හොඳ විනයක් ඇතුව හොඳ ශිල්ප ශාස්ත්‍ර සුසික්කිත කියලා කියන්නේ සුසික්කිත නැත්නම් මොකද අසික්කිත කියන එකනේ. සික්කිත කියන්නේ හොඳ ශික්ෂණයක් ඇති. අසික්කිත කියන්නේ ශික්ෂණයක් නැති. සුසික්කිත කියන්නේ මනා ශික්ෂණයක් ඇති. එතකොට මනා ශික්ෂණයක් ඇති කෙනෙක් බවට පත් වෙනවා. එතකොට ඒ විදිහට තමන්ගේ ජීවිතේ හොඳ ගුණ ධර්මයන්ගෙන් සම්පූර්ණ වෙච්ච කෙනෙක් බවට පත් වෙලා. ඒ වගේම මාතා පිතු උපට්ඨානම් පුත්තදාරස්ස සංඝෝ මව්පියන්ට උපස්ථාන කරමි. දූ දරුවන්ට සලකමින් දැන් අද සමාජයේ බොහොම බරපතල බිඳවැටීමක් ගැන අපි කතා කරන්නේ. ඇයි ඒ? මේ ඔවුන්ට කරන යුතුයකම් හරි විදිහට ඉටු නොවන නිසා. වැඩිහිටි නිවාස ගැන කතා කරනවා. ඒ වගේම දරුවන් යෞවනයේදීම යෞවනියන්ගේ දරුවන්ගේ ළමා ගැබ් ගැනීම ගැන කතා කරනවා. ඇයි? මේ සමාජය තුළ තියෙන අර සුශික්ෂිත භාවයයි මව්පියන්ගේ ගුරුවරුන්ගේ ඒ නිවැරදි මඟ පෙන්වීම පිළිබඳ ප්‍රශ්නය නිසා. එතකොට මේ දේවල් කොහොමද පියවගන්නේ? මේ සමාජයේ තියෙන මේ කඩතොළු එහෙම නැත්නම් ගරා වැටීම් කොහොමද වළක්වන්නේ? මේවට බුදුරජාණන් වහන්සේ දේශනා කරපු සූත්‍ර අපිට පාවිච්චි කරන්න පුළුවන්. නිදසුනක් හැටියට අරගන්න සිගාලවාද සූත්‍රය. මේ සිගාලවාද සූත්‍රය කියන එක සජ්ජායනා කරලාද අපිට එයින් ආශිර්වාදය ලබා ගන්න පුළුවන්. ක්‍රියාත්මක කරලාද? මේකේ තියෙන හැම කාරණාවක්ම තියෙන පින්නතුන ක්‍රියාත්මක කරන්න. කොහොමද මව්පියන්ට තමන් සලකන්න ඕන? කොහොමද මව්පියෝ දරුවන්ට කටයුතු කරන්න ඕන? දෙගද විශාල අගාධයකට වැටිලා මේ සමාජයේ විශේෂයෙන්ම දුරකථනයත් එක්ක මේ අන්තර්ජාලයත් එක්ක දරුවන්ට මොනවද දෙන්න ඕන නොදෙන්න ඕන කියන එක පිළිබඳව තේරුම් ගන්න බැරි මව්පියෝ ඉන්නේ. දැන් අද නීති පවා සකස් වෙලා තියෙන්නේ දඬුවම් කරන්න බැරි දරුවෙකුට හරි විදියට අවවාදයක් අනුශාසනාවක් කරන්න බැරි තත්වයට. ගුරුවරයෙක් දඬුවම් කළොත් ගුරුවරයාට හිර යන්න පුළුවන්. හැබැයි අපේ සංස්කෘතිය ඇතුලේ ඒක නැහැ. ඔබ දන්නවා තිලමුට්ටි ජාතකයේ රාජකුමාරයා තලමිටක් හොරකම් කරනවා. මේ තලමිටක් හොරකම් කරපු රාජකුමාරයාට ගුරුවරයා දඬුවම් කරනවා. රාජකුමාරයා කියලා නොදැන නෙමෙයි. කවදා හරි රජ වෙලා මෙයා පලිගන්න එන්න ඉඩ තියෙනවයි කියන එකත් නොදැන නෙමෙයි. නමුත් ගුරුවරයාගේ වගකීම ඒකයි. හැබැයි අද ගුරුවරයෙක් යම් කිසි දරුවෙක් කිසියම් වැරද්දක් කරලා දඬුවමක් කළොත් සමහර ලාවට ඒ ගුරුවරයාට පෙරලා දඬුවම් විඳින්න සිද්ධ වෙන තැනට සමාජයෙන් යම් මතවාද සකස් වෙලා තියෙනවා. මේකෙන් කියන්නේ නැහැ වැරදි ආකාරයට දරුවන්ගේ පෞරුෂය හීන වෙන ආකාරයට දඬුවම් කරන්න ඕන කියලා. නමුත් යම් කිසි ප්‍රශස්ත මට්ටමක බලපෑමක් ශිෂ්‍යයන් වෙත යොමු කරන්න ගුරුවරුන්ට අවස්ථාව තියෙන්න ඕන. සංස්කෘත පඬිවරයෙක් සඳහන් කරනවා
පංච වර්ෂානි ලාලයේ දශ වර්ෂානි තාඩේත් ආගතේ ඒකා දශේ වර්ෂේ පුත්‍රං මිත්‍ර වදාචරෙත්. මේ ළමයින්ට දරුවන්ට දෙමව්පියෝ පංච වර්ෂානි ලාලේත් අවුරුදු 5ක් නලවලා හදන්න ඕනේ. දශ වර්ෂානි තාඩේත් අවුරුදු 10ක් ගහලා හරි හදන්න ඕනේ. එතකොට අවුරුදු 15යි. ආගතේ ඒකාදශ ෂෝඩශේ වර්ෂේ අවුරුදු 16ක් වුණාට පස්සේ පුත්‍රං මිත්‍ර වදාචරෙත් දරුවාට මිත්‍රෙක් වගේ ඉන්න පුළුවන්. හැබැයි ඒ තමන් දඬුවම් කරලා හරි අවවාද කරලා දැඩිව ඉඳලා හදන්න ඕනේ කාලය දරුවා සකස් කරේ නැත්නම් මොකද වෙන්නේ? අන්තිමට ඒ අය සමාජයෙන් තමයි තැලුම් කන්නේ. සමාජයෙන් තමයි දඬුවම් විඳින්නේ. ඒ නිසා ගුරුවරු දෙමව්පියෝ තමන්ගේ දරුවන් ශිෂ්‍යයන් ලෝකෙන් සමාජයෙන් දඬුවම් විඳිනව වෙනුවට තමන් ඔවුන් නිවැරදි කරලා ඔවුන්ට නිවැරදි මාර්ගය පෙන්වලා දීලා දඬුවමෙන් හරි ඔවුන් සකස් කරගන්න ඕන. බුදුරජාණන් වහන්සේ දේශනා කළේ කොහොමද? බුදුහාමුදුරුවෝ භික්ෂුන් වහන්සේලාට දේශනා කළ මංගල සූත්‍රය ඔබට මතක ඇති. බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ නිග්ගයිහ වාදින් මේධාවින් තාදිසං පණ්ඩිතං භජේ තාදිසං භජමානස්ස සෙය්‍යෝ හෝතින පාපියෝ. නිදීනංව පවත්තාරං හරියට නිදානයක් තියෙන තැනක් පෙන්වලා දෙනවා වගේ. පවත්තාරං නිදානයක් තියෙන තැනක් පෙන්වලා දෙනවා. කොහොමද පෙන්වලා දෙන්නේ? නිදීනංව පවත්තන යන් පස්සේ වජ්‍ය දස්සිනම් කෙනෙකුගේ වරද පෙන්නලා පැහැදිලි කරලා දෙනවා හරියට නිදානයක් පෙන්වලා දෙනවා වගේ. නිග්ගයිහවාදී නිග්‍රහ කරලා කියන්නේ බැනලා. මේධාවින් නුවණැති කෙනෙක් Tamanට එහෙම කියලා දෙනවා නම් තාදිසං පණ්ඩිතං භජේ ඒ වගේ නුවණැති අය ආශ්‍රය කරන්න සෙය්‍යෝ හෝතින පාපියෝ යහපතක් පිටක් අයහපතක් වෙන්නේ නැහැ කියලා බුදුරජාණන් වහන්සේ පෙන්නන්නේ. ඒ නිසා අද අපිට දකින්න ලැබෙනවා සමහර මව්පියෝ දරුවන්ට යට වෙලා ඉන්නවා. දරුවෝ ඔය ස්මාර්ට් ෆෝන් එක ඉල්ලනකොට ඒක නොදෙන්න එමත් නැත්තම් නුසුදුසු අවස්ථාවේ ඔවුන්ගේ අත්පත් නොකිරීමට දෙමව්පියෝ වග කියන්න ඕනේ. අද ඇතැම් දරුවෝ අධ්‍යාපනයේ පමණක් නෙමෙයි අධ්‍යාපන කාර්යාවලියෙන් බැහැර විවිධාකාර ඔය අන්තර්ජාලයේ දේවල් විශේෂයෙන් ක්‍රීඩාවල් මේ දේවල් වලට මේ දුරකථනය පාවිච්චි කරලා විශාල වශයෙන් මානසික අගාධයන්ට පත් වෙලා තියෙන මානසික බිඳවැටීම් වලට පත් වෙලා තියෙනවා. ඒ නිසා මේ දරුවන්ගේ මනස නිවැරදිව සකස් කරගෙන කාලය හරි විදියට පාලනය කරගෙන අධ්‍යාපනය හොඳින් අරගෙන ඔහු සමාජීය පුද්ගලයෙක් හැටියට ඉදිරියට අරගෙන ගිහිල්ලා මේ ගමන යන්න නම් මව්පියෝ තමන්ගේ යුතුයකම ඉටු කරන්න ඕනේ. නිසා මාතා පිතු උපට්ඨානං කියන්නේ අම්මා තාත්තට නිකම්ම සලකනවා කියන එක නෙමෙයි, නැගිටිනවා වඳිනවා කියන එක විතරක් නෙමෙයි. ඔවුන් බලාපොරොත්තු වෙන ලෝකයේ ගොඩනගන්න කටයුතු කරන්න ඕනේ. සිගාලවාද සූත්‍රය පෙන්වුවේ එකයි මව්පියෝ පාපා නිවාරෙන්ති කල්යාණේ නිවේසෙන්ති පවින් වළක්වල යහපතේ යොදවලා හොඳ ශිල්ප ශාස්ත්‍ර ලබා දීලා සුදුසු ආවා විවාහ කරලා දීලා අවසානයේදී දෑවැදි පවරලා දෙන දායාද කියලා කියන්නේ තමන්ගේ හිමිකම්. ඒ විදිහට ඒ දරුවන් සකස් කරගන්න දෙමව්පියන්ට ලොකු වගකීමක් තියෙනවා. ඒ නිසා දැන් අපි ඔය කුල සූත්‍රයේ සඳහන් කරපු නට්ටං ගවේසන්ති කියන්නේ විනාශන දේවල් හොයන්න කියන්නේ හුදෙක් තමන්ගේ ආර්ථිකය පමණක් නෙමෙයි දරුවගේ මොනවද වැරදි වෙන්නේ? මේ දරුවා ඉස්සරට වඩා නරක වෙනවද? ඇසුරු කරන අය වෙනස් වෙලාද? එහෙමත් නැත්නම් එයා මද්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙලා ඉවත් නට්ටං ගවේසන්ති. මෙයාගේ විනාශන තැන් හොයන්න ඕනේ. ගුරුවරයෙක් නම් තමන්ගේ ශිෂ්‍යයෝ දිහා බලලා මේ ශිෂ්‍යයාගේ අධ්‍යාපනය කොහෙද බිඳ වැටෙන්නේ, මොන වගේ දේවල්ද මෙයා වරද්දගෙන තියෙන්නේ, මොන වගේ දේවල්ද මෙයාගේ ක්‍රමානුකූලව පිරිහෙන්නේ කියන එක දකින්න ඕනේ. අපි කියනවා සමහර ගුරුවරු කියනවා කලින් නම් මෙයා හරි උනන්දුයි දැන් උනන්දු නැහැ. එතන නට්ටං ගවේසත් එයාගේ ඒ විනාශ වෙන පැත්ත හොයන්න ඕනේ. ඒ වගේ එක ප්‍රතිසංස්කරණය කරන්න උපයෝගී කරගන්න ක්‍රම තියෙනවා. ඒක කොහොමද ප්‍රතිසංස්කරණය කරන්නේ? ඔහුට උත්තේජන ලබා දෙන විදිහේ ක්‍රම තියෙනවා. ඒ වගේම තමයි ඔහුගේ අනාගත අභිවෘද්ධිය සඳහා මාර්ගෝපදේශකත්වයන් ලබා දෙන්න ඕනේ. ඔහුගේ කාලය කොහොමද හරි විදිහට කළමනාකරණය කරගන්නේ කියලා කියා දෙන්න ඕනේ. එතකොට ඔහු පරිභෝග කරන එක ක්‍රමානුකූල කරගන්න ඕන කියන්නේ කාලය ඔහු පරිභෝජනය කරන්නේ කොහොමද? නින්දටද? ක්‍රීඩාවටද? බස්සාරාමතාව ඒ කියන්නේ කයිවාරු ගහ ඉන්නද? කියව ඉන්නද?
එහෙමත් නැත්නම් අධ්‍යාපනය වෙනුවෙන්ද? ඒ විදිහට ඔහු තමන්ගේ ජීවිතේ හසුරුවා ගන්න ආකාරය පිළිබඳව පැහැදිලි කරන්න ඕනේ. මේ විදිහට කෙනෙකුගේ ජීවිතේ සකස් කරගන්න, නිවසක සකස් කරගන්න, ඒ විතරකුත් නෙමෙයි ආයතනයක් රටක් හැටියට ගත්තත් ඒ දියුණුව සලසා ගැනීමට අවශ්‍ය කරන වටිනාම උපදේශ රාශියක් තමයි මේ කුල සූත්‍රයේ අන්තර්ගත වෙලා තියෙන්නේ. ඒ නිසා මේ කාරණා ටික අරගෙන ඒවා මේ පරාභව සූත්‍ර, මංගල සූත්‍ර, විශේෂයෙන්ම කරණීයමෙත්ත සූත්‍ර, සිගාලෝවාද සූත්‍ර, වසල සූත්‍ර ආදී මේ සූත්‍රවල අන්තර්ගත කාරණාත් සමග බද්ධ කරගෙන තමන්ගේ ජීවිතේ වඩාත් උසස් තැනකට පත් කරන්න, ඉන්න තැනින් ඉහළ තත්වයට පත් කරන්න. ඒ වගේම තමයි මේ ලබාගත්තු මනුෂ්‍යාත්ම භාවයේ උපරිමයෙන් ප්‍රයෝජනය අරගෙන සසරත් සුවපත් කරගන්න අවශ්‍ය සැලසුම් ගොඩනගා ගන්න හැම කෙනෙක්ම අදිෂ්ඨාන ඇති කරගත යුතුයි. එහෙම වුණොත් තමයි පින්වතුනි බුදුහාමුදුරුවෝ දේශනා කරපු සාරාදායි ච හෝති වරාදායි කායස්ස, මේ ජීවිතෙන් ලබන උතුම් සාරය, මේ ජීවිතෙන් ලබන උතුම් ප්‍රතිඵලය, ප්‍රයෝජනය Taman ලබා ගත්තා වෙන්නේ. ඒ නිසා ලබාගත්තු මනුෂ්‍යාත්ම භාවයේ මෙලවත් පරලොවත් සුවපත් කරගෙන සසර දුක් නිවාගෙන උතුම් නිවසින් සැනසීම ලබා ගැනීම පිණිස අපි හැම කෙනෙක්ම අදිෂ්ඨාන පූර්වකව කටයුතු කරමු. අද දවසේ මේ උතුම් ධර්ම දේශනාව දේශනා කිරීම සඳහා දායකත්වයේ සලසන්නේ මනෝජිදුව ප්‍රවීන් පුතා, සිඟිති දියණිය දුලිති, උදේශ් පුතා සහ විමලසිරි රණවක දයාමර ස්වාමි පුරුෂයා, ආදරණීය මෑණියන් විජිතා කරුණාතිලක මහත්මිය සිහිපත් කරලා ඇගේ පරලෝ ජීවිතය සුවපත් කර දීම සඳහා එයට පින් අනුමෝදන් කිරීමේ අරමුණෙන් තෙමස් පූර්ණ පින්කම හැටියට බොහෝ දෙනෙකුට ධර්ම ශ්‍රවණයට අවස්ථාව සලසා දීම තුලින් ළඟා කරගත්තා වූ මේ උතුම් ධර්ම දානමය කුසලය ආදරණීය අම්මට, ආදරණීය ඥාතිවරියට, ආච්චි අම්මට, ස්වාමි දියණියට, මීට 3 මාසයකට පෙර ආතුව අභාව ප්‍රාප්ත විජිතා කරුණාතිලක මැතිණියට ලැබේවා. ඇගේ සසර ජීවිතය සුවපත් වේවා. ඇයට උතුම් නිවනින් සැනසීම උදා වේවා. දෙවියෝ මේ පින් අනුමෝදන් වෙත්වා. දෙවියන්ගේ අසයිසුරු වැඩි වර්ධනය කරගනිත්වා. පින්වත් හැමදෙනෙක්ම ආරක්ෂා කර දෙත්වා. දෙවියෝ උතුම් නිවනින් සැනසෙත්වා. පින්වත් ඔබ අප හැමදෙනාටමත් මෙලව සුවපත් කරගන්න, පරලොව සුවපත් කරගන්න, අමා මහ නිවනින් සැනසෙන්න මේ පින් හේතු වාසනා වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරගන්න. හොඳයි. ආකාසට්ටහා ච බුම්මට්ටහා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං. ආකාසට්ටහා ච බුම්මට්ටහා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ටහා ච බුම්මට්ටහා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදා. සුවපත් වේ. පින්බර මාතාවකගේ තෙමස් පූර්ණ පින්කම වෙනුවෙන් පැපිලියාන සුනේත්‍රා මහදේවී පිරිවෙන් විහාර භූමිය මේ රාජ පූජිත මහෝත්තම පුණ්‍ය භූමියේ පැවති ඒ උතුම් සුමధుර ධර්ම දේශනාව පැවැත් වූ පැපිලියාන සුනේත්‍රා මහදේවී පිරිවෙන් විහාරයේ විහාරාධිපති ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මහාචාර්ය අති ගෞරවනීය මැදගොඩ අභයතිස්ස මාහිමියන් වහන්සේට නමස්කාර පූර්වක ගෞරවය. සාදු සාදු සාදු. 2021 අගෝස්තු 24 වන දින අප අතරින් සදහටම වියෝ වූ විජිතා කරුණාතිලක මෑණියන්ට සසර ගමන සැපවත් කර ගැනීම උදෙසා මේ මහා පුණ්‍ය ශක්තිය ලබා දීමට දායකත්වය ලබා දුන්නේ මනෝජී ආදරණීය දියණිය, ප්‍රවීන් ආදරණීය පුතණුවන්, සිඟිති දියණිය දුලිති, උදේශ් පුතණුවන් සහ ආදරණීය සැමියාණන් විමලසිරි රණවක මහතාණන් වෙසින්. තවත් මෙවැනිම සුමధుර දහම් දෙසුමකින් අපි නැවත හමු වෙමු. ඔබට තෙරුවන් සරණයි.